මිහිර. සාදු සාදු සාදු. උතුම් තෙරුවන්ට වන්දනා කරමු. වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි. සාදු සාදු සාදු. අපි හැම දෙනාටම අසරණම මේ සසරේ සැරිසරා යන අපට ඒ කලාතුරකින් ලොවට පහළ වන ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ සියලු දුක් දුරු කරන උතුම් අමා ධර්මයේ අවබෝධ කරලා නිකලෙස් හදවතින් අපගේ ලංකාද්වීපයට වැඩම කරමින් අපට දහම දායාද කළ පරම පූජනීය අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ සිංහල ජාතියට දායාද කර උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ දහම් දායාදය අපට ඊටාම සරල ආකාරයට කියා දෙමින් අපට ඒ උතුම් ධර්මයේ හැසිරෙන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර වූ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අදත් ඔබ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෝදානම් වන්නේ ඒ අප විසින් සිදු කරන ජාතක මිහිර නම් වූ උතුම් සදහම් වැඩසටහන. බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දෙමින් අද දවසේ ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උතුම් ධර්ම දානමය පින් රැස් කරගන්නේ නොම්බර D27 යකුල්ල යටගම රඹුක්කන යන ලිපිනේ පදිංචි පින්වත් KG ගුණවර්ධන මහතා සහ විමලා ගුණවර්ධන මහත්මිය විසින්. ඉතින් මේ දිනවල අපි අසමින් සිටින්නේ අපගේ මහ බෝසතාණන් වහන්සේ ඒ පාරමී පුරමින් ගුණධර්මයන් පුරාගෙන බොහෝ අයට ඒ ගුණධර්මයන් දියුණු කරගන්නට උපකාර කරමින් පැමිණෙන ඒ උතුම් ගමනයි. ඉතින් අපි උන්වහන්සේගේ නෙක්ඛම්මයේ පිණිස ඒ භික්ෂුන් වහන්සේලා මහ බෝසතාණන් වහන්සේගේ ඒ බුදුරජාණන් වහන්සේගේ නෙක්ඛම්මය ගැන විස්තර කරද්දී ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ අතහැරලා ගියපු විස්තර ඇතුළත් කරගෙන කරන දේශනාවක්. ඉතින් මේ දේශනාවෙන් අපිට ගොඩාක් ඒ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ඉස්මතු වෙලා පෙනුණා. එයින් අපිට ගොඩාක් ඒ අදිෂ්ඨාන පාරමිතාව ගැන ගොඩක් හිතේ පැහැදීමක් ආවා. මොකද ඒ කුමාරයා තේමී කුමාරයා අදිෂ්ඨානයෙන් යුතුව මේ ඉවසීම මෛත්‍රිය ගොඩාක් මේ හැම ගුණයක්ම මෙතනින් තිබුණා. නමුත් ගොඩාක් ඒ අදිෂ්ඨාන ඉස්මතු වෙලා තිබුණා. ඒ කරුණ තුන ගොළුෙක් වගේ කොරෙක් වගේ බිහිරෙක් වගේ උන්වහන්සේ අවුරුදු 16ක් පුරාවටම ඒ අදිෂ්ඨානයෙන් යුතුව අනිත් අයට දැනගන්න තියෙන ඒ විදිහට හිටියා. මොකද රජකම ලැබෙයි කියලා. ඒතර උන්වහන්සේ රජකම ලබා ගන්න නැතුව පැවිදි වෙන්න යන්න තමයි මේ සියලුම මේ උපක්‍රම උන්වහන්සේ කළේ. ඉතින් මේක හරිය හිතා ගන්න බැරි තරම් පුදුම විදිහට උන්වහන්සේ අදිෂ්ඨානයේ කටයුතු කළා. ඉතින් ඒක අපි ඒ විස්තර තමයි අහමින් සිටියේ. ඉතින් ඒ තේමිය කුමාරයා මේ දැන් අර වනාන්තරයට ගිහිල්ලා ඒ සොහොනට ගිහිල්ලා වලක් කපලා වල දාලා මරලා ඉවරලා වල දාලා මේ එන්න කියලා කිව්වේ රේදුරාට. දැන් ගියාට පස්සේ වෙච්ච සිදුවීම අපි එතෙක්කෙනකන් ඇහැවා. ඊට පස්සේ අපි දන්නවා විශ්වකර්ම පුත්‍රයා ඇවිල්ලා මේ උන්වහන්සේට දිව්‍ය ආභරණ සහිත ඇඳුම් අඳලා ඊට පස්සේ කුමාරයා වල ළඟට ගිහිලා මේ රියදුරාට විස්තර කිව්වා. ඊට පස්සේ දැන් රියදුරා ඉස්සෙල්ලාම පැහැදුන්නේ නැහනේ. නමුත් අර ගාථා කිව්වට පස්සේ මිත්තානිසංස, ඒ කියන්නේ මිත්‍රත්වයේ තියෙන වටිනාකම, මිත්‍රද්‍රෝහි නොවීමේ තියෙන වටිනාකම විස්තර කරලා උන්වහන්සේ ගාථා 10කින් අර විදිහට විස්තර කිව්වා. කිව්වට පස්සේ පින්වත්නි මේ සුනන්ද කියන රියදුරා මේකට පැහැදුනා. දැන් බලන්න බුදු කෙනෙක් හැටියටත් ওই ගාථාමයි පින්වත්නි මේ මිත්තානිසංස සූත්‍රයේ තියෙන්නේ.
දැන් බලන්න බුදු කෙනෙක් හැටියට අවබෝධ කරලා දේශනා කරපු ඒ ධර්මයේ උන්වහන්සේ බෝසත් කාලෙත් ඒ විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට හරි පුදුමයි මේ විස්තර. ඒතර අප මහා බෝසතාණන් වහන්සේ සෑහෙන අවබෝධයකින් ප්‍රඥාවකින් තමයි මේ සසරේ පෙරම් පුරාගෙන එන්නේ මේ. ඉතින් ඒ වෙනකොටවත් ලෝකේ වෙන කෙනෙක් නැහැ උන්වහන්සේගේ අවබෝධ ඥාණයට කිට්ටු කරන්න. ඒ ගුණ වලට. ඉතින් උන්වහන්සේ මේ ගාථා 10 කියලා අවසන් වෙනකොට සුනන්ද රියදුරා ඒකට ගොඩක් පැහැදුණා මේ ධර්ම දේශනාවට. පැහැදිලා මේ කවුද කියලා අඳුනගන්න බැරුව කියන්නේ තාම අඳුනගන්න බැරුණා. මොකද මේ දිව්‍ය ආභරණ පැලඳගෙන දැන් හිටියේ කුමාරයාට වඩා ලොකු වෙනසක් නේ දැන් මෙතන. ඇයි දැන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන් සරසවි ඇවිල්ලා. ඊට පස්සේ ඔන්න සමීපයට ගිහිල්ලා බැලුවා. ඊට පස්සේ දැන් මෙයා මේ කරත්ත ළඟට ගියා. දැන් කරත්තේනේ හිටියේ කුමාරයා ඉඳවලා දැන් කරත්තට ගිහිල්ලා බලනකොට කරත්තේ කුමාරයා නැහැ. ඊට පස්සේ කුමාරයා නොදැක ආපසු ඇවිල්ලා හොඳට බැලුවා. බලනකොට ඔන්න මේ අඳුර ගන්න පුළුවන් වුණා. තේමී කුමාරයා. ඇයි දැන් අවුරුදු 16ක් පුරාවට කොරෙක් වගේ ඇකිලිලා අතපය දිගාරින්න නැතුව එතකොට බිහිරෙක් වගේ එහෙම හිටියේ කුමාරයා මේ විදිහට සැරසිලා මේ හොඳට අතපය දිගෑරලා මේ දිව්‍ය පුත්‍රයෙක් වගේ සැරසිලා එනකොට කොහොම හොයාගන්නද? ඉතින් ඒ හොයාගන්න බැරුණාට පස්සේ තමයි මෙයා හරියටම සැකේ දුරු කරගන්න කරත්තෙට ගිහිල්ලා බලනකොට කරත්තේ නැහැ. ඊට පස්සේ කුමාරයාම කියලා අඳුනාගෙන පින්වත්නි එතන කුමාරයා ළඟ පාමුල වැඳ වැටුණා කියනවා. දෙපා මුල වැඳ වැටිලා මේ වන්දනා කරා කියනවා. මේ සුනන්ද රියදුරා වන්දනා කරලා සමාව ගත්ත කියනවා. නේ මම මේ වගේ මේ රජතුමා කියපු නිසා මම මෙහෙම ඔබ වහන්සේ මරන්න තීරණය කළේ. ඉතින් මට තමා වෙනවනේ මං ඒ එරෙහි වුණාට කියලා මේ ඔන්න වන්දනා කළා. ඊට පස්සේ මේ කියනවා මේ විදිහට රාජපුත්‍රේ එනුමැනවි. අපි මේ මම ඔබ වහන්සේගේ ඒ මාලිගාවට මම අරගෙන යන්නම් අයපව. අරගෙන ගිහිල්ලා මම මේ රජතුමාට පෙන්නලා අපි රජ කරමු නැවත. මේ වනේ වාසය කිරීමෙන් කොමන යහපතක්ද කියලා කිව්වා. ඊට පස්සේ අපගේ බෝසතාණන් වහන්සේ කියනවා රියදුර දැන් මේ ගාථා වලින් තියෙන මේ සිංහලෙන් මම ඒ අර්ථ කියන්න ඔබට. රියදුර අධාර්මික පැවැත්මෙන් මම රාජ්‍යයක් ලැබෙනවා නම් ඒ රාජ්‍යයෙන්ද නෑයන්ගෙන්ද ධනෙන්ද මට කිසිම වැඩක් නෑ කියනවා. අලම් මේතේන රජ්‍යේන ඥාතකේහි ධනේනවා යම් මේ අධම්මචර්යාය රජ්‍යං ලබ්බෙහෙත සාරති. සාරති කියන්නේ රියදුරට. රියදුර අධර්මිකව ලබලා රජකම් කරලා ජීවත් වෙනවට වැඩිය ධනයෙන් න්යායයෙන් දියුණුවක් ලබනවට වඩා මට හොඳයි කිව්වා ඒක නැති එක. දැන් බලන්න මේ මහා බෝසතාණන් වහන්සේ මේ පාපයට බයයි. මේ පව් සිද්ධ වෙයි කියලා බයයි තමයි මේ රජකම පතන්නේ නැත්තේ රජකමට අකමැති. දැන් අවුරුදු 16ක් පුරාවට අදිස්ථානෙන් කොරෙක් වගේ බිහිරෙක් වගේ ගොළුෙක් වගේ හිටියේ මේ රාජ්‍ය ලැබෙයි කියලා. මොකද අර දිව්‍යාංගනාව කියවනේ මෙහෙම හිටියොත් ඔබට රජකම ලැබෙන්නේ නැතුව ඔබගේ ඒ පැවිදි ජීවිතයට යන ගමන සාර්ථක වෙනවා කියලා. දැන් මේ පැවිද්දට යන ගමන නෙමෙයි යන්නේ දැන් මේ. ඒකනේ මේ සාර්ථක වෙන්න යන්නේ. දැන් මේක ඉදිරියට තියෙන ලස්සනට. ඊට පස්සේ කියනවා මේ රියදුරා කියන රාජපුත්‍රේ ඔබ මේ රාජමාලිගාවට ගියාට පස්සේ බොහෝ පඬුරු ලැබෙනවා කියනවා මට. එන මට ගොඩක් තෑගි ලැබෙනවා කියනවා ඔබ අඬ ගහන ගියාට දැන්. මව්පියෝ මට ගොඩාක් තුටු පඬුරු ලබා දෙයි කියනවා. ඔබ එහෙ ගියාට පස්සේ ඇතුළු නුවර වැසියෝද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රහ්මණයෝද ඒ සියලු දෙනාත් මට තෑගි දෙනවා කියනවා මේ අපේ තේමිය කුමාරයා හොඳට මේ අංග සම්පූර්ණ මේ දැන් නැවත කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අරගෙන අවිල්ල තියෙනවා කියලා. ගොඩාක් අය සතුටු වෙනවා කියනවා. අයි ඒගොල්ලෝ ඔක්කොම දුකසේනේ හිටියේ දැන් මේ කුමාරයා ගොළුෙක් කොරෙක් බීරෙක් වගේ හිටියින්ද. ඊට පස්සේ කියනවා රාජපුත්‍රය ඔබ එහෙ ගියාට පස්සේ මට මේ ඒ කියන්නේ මට තුටුපඬුරු ලැබෙනවා කියන කොහොමද? ඇත් ශ්‍රිය පාබල ඒ සියලු දෙනාගේම තුටුපඬුරු ලැබෙනවා කියනවා. කියන්නේ සේනාවන්ගෙම ලැබෙනවා කියනවා. ඒ වගේම ඔබ එහෙ ගියාට පස්සේ මේ නුවරට රැස් වූ බොහෝ දනව් වැසියෝද නියම්ගම් වැසියෝද ඒ සියලුම වැසියෝ මට තුටුපඬුරු දෙයි කියනවා. ඊට පස්සේ අප මහා බෝසතාණන් වහන්සේ කියනවා තේමිය කුමාරයා කියනවා මම මව්පියන් විසින්ද රටවැසියන් විසින්ද ඒ වගේම ශාක්‍ය කුමාරයන් විසින්ද හැරදමන ලද්දේ වෙමි. ඒ සියලු දෙනා මං වැඩක් නැති කෙනෙක් කියලා අතහැරලා දාපු කෙනෙක් කියනවා මං. බලන්න මේ අතහැරලා දාපු දේවල් අය අල්ලන්නේ නැහනේ. මේ නුවණැති අය අත්හරින අය. ඒ නිසා මට කියලා නිවසක් නැහැ කියනවා දැන්. එමන් උන්වහන්සේ සම්පූර්ණයෙන් ඒ අත්හැරීම ගැන ගොඩාක් සතුටු වුණානේ. උන්වහන්සේට මාලිගාවෙන් එනකොට පුදුම සතුටක් අත්විඳ කියනවා උන්වහන්සේ. අප්පෝ මගේ අවුරුදු 16 වෑයම සාර්ථක වුණා කියලා. මේ මොකද සාර්ථක වුණා කියන්නේ මේ රජකම අතහැරලා යෑම ගැන සතුටුනේ. බලන්නකො අදිෂ්ඨානෙන් අර අවුරුදු 16ක් අර කොරෙක් වගේ ගොළුෙක් වගේ බිහිරෙක් වගේ හිටියොත් නේ මේ රජකම ලැබෙන්නේ නැති විදිහට කටයුතු යෙදෙන්න කියලා කිව්වනේ අර දිව්‍යාංගනාව. ඒ කාලේ විදිහටම හිටියනේ. ඉතින් ඒකනේ සාර්ථක වෙන්නේ මේ.
ඒ නිසා රජ ගෙදරින් යද්දී ඒ දොරටුවෙන් ගොඩාක් සතුටු ප්‍රීති ප්‍රමෝදයටපත් වුණානේ කුමාරයා. ඊට පස්සේ දැන් මෙයා කියනවා නැවත අපි රජකම කරන්න යමු මට මේ වගේ ලැබෙනවා කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ මං සියලු දෙනා අතහැරලා දාපු කෙනෙක් මේ. මරලා දාන්න මං නියම කරපු කෙනෙක් රජතුමා. ඒ නිසා මට කියලා ඥාතික් කවුරුත් නෑ කියනවා. මට කිසි ධනයක් නෑ කියනවා. කියනවා මම මව විසින් අනුදන්නා ලද මම පියා විසින්ද අම්මා මව විසිමුත් පියා විසිමුත් දෙන්නම විසින් මම බැහැර කරා කියනවා. ඊළඟට කියනවා හරි ලස්සනයි. කම්සැප විඳීමේ අභිප්‍රායක් මාහට නැත කියනවා. මට මේ පංචකාමයේ විඳින්න කිසිම අදහසක් නැහැ කියනවා. උදකලා ආරණ්‍යයේ පැවිදිව වාසය කරන්නයි කියනවා මං කැමතියි. දැන් බලන්න මේ පැවිද්ද හොයාගෙන මේ සියලුම මේ කැපකිරීම කරේ පින්වත්නි. එතකොට බලන්න උන්වහන්සේ උතුම් දෙයක් ලබා ගැනීම පිණිස කරපු කැපකිරීම සියල්ලම උන්වහන්සේගේ පාරමිතා පිරී ගියා. මේ ලෝකයේ මිනිස්සෙකුට කරන්න බැරි තරම් දේවල් උන්වහන්සේ කරා ඒ සඳහා. පුදුමයි පින්වත්නි මේ පාරමිතා පුරනවා කියන එක හරිම අසිරිමත් දෙයක්. මේ ලෝකෙක තව කෙනෙකුට ලං වෙන්න බෑ උන්වහන්සේගේ පාරමිතත් එක්ක. ඊට පස්සේ බලන්න කියනවා මේ ආකාරයට උන්වහන්සේ මේ ගුණයන් සිහිකොට මේ විදිහට පැවිද්ද ගැන සිහි කරද්දී උන්වහන්සේගේ හිතට මහත් වූ ප්‍රීති ප්‍රමෝදයක් හටගත්තා කියනවා. එම ප්‍රීති වේගයෙන් උන්වහන්සේට එකපාරට නිකන් අර උදාන වගේ පිට වුණා කියන මෙන්න මේ විදිහට. ඒ තමයි කියනවා රියදුර අනවශ්‍ය වූ මේ ඉක්මන් බවක් නැති තැනැත්තාගේ අදහස සමෘද්ධිමත් වෙනවා කියනවා. ඒ කියන්නේ තමන්ගේ ඉලක්කය යහපත් ඉලක්කයක් කරා යන කෙනා අනවශ්‍ය වූ ඉක්මනක් තිබ්බොත් බෑ කියනවා යට ජය ගන්න. එහෙම අනවශ්‍ය ඉක්මනක් නැතුව ඉවසීමෙන් කටයුතු කරන කෙනාගේ අදහස සමෘද්ධිමත් වෙනවා කියන යහපත් අදහස. කිසිදු බියක් නැති මම භ්‍රමචර්යාවට පැමිණියා කියනවා. මට මේ ගිහිගේ නික්මෙන්න ලැබුණා කියනවා. ඒ කියන්නේ මේ බලන්න මේ භ්‍රමචර්යාව මේ කාමයන්ගෙන් වෙන් වෙලා මේ නිවන් මගේ කියන්නේ මේ නිදහස හොයාගෙන යන මේ විමුක්තිය කරා යන්න කුසල් දියුණු කරගෙන යන මේ ගමන බඹසර වාසය කිරීම ගොඩාක් බියක් නැති තැනක් කියනවා ඒක. මේ ගිහිගේ නික්මිලාගේ ගමන මට යන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා රියදුර ඒ අවශ්‍ය නැති හදිස්සියක් මේ නැතුව ඉවසීමෙන් කටයුතු කරන කෙනාගේ අදහස මුදුන් පැමිණෙනවා කියනවා. ඒ විදිහට කියනවා. ඊට පස්සේ කියනවා මේ අර රියදුරා කියනවා මේ ආකාරයට මනහරු ඊටාම ලස්සනට කතා කරන්න පුළුවන්. පැකිලෙන්නේ නැති වචන ඇති ඔබ කුමන කාරණයක් නිසාද කියනවා මේ අම්මා තාත්තා ඉදිරියේ මව්පියන් ඉදිරියේ කතා කරන්න නැතු හිටියේ මෙච්චර කාලයක්. ඒ අවුරුදු 16ක් තිස්සේ හිටියනේ වගේ. ඊට පස්සේ කියන බෝසතාණන් වහන්සේ මම මේ අතපය නැති කොරෙක් කියලා හිතන්න එපා කියනවා මම. ඒ වගේම දිව නැති ගොළුෙකුත් නෙවෙයි මං. ඒ වගේම කන් නැති බිහිරෙකුත් නෙවෙයි මං. ඒ නිසා මම කොරෙකු බිහිරෙකු ගොළුෙකු කියලා හිතන්න එපා කියනවා. නොසලකත්වා කියනවා. දැන් එහෙම කෙනෙක් නෙවෙයි කියනවා මම. දැන් බලන්න එහෙම කෙනෙක් වගේනේ හිටියේ නේද? ඉතින් උන්වහන්සේ දැන් කියනවා මේ රියදුරට. ඊට පස්සේ කියනවා මම පෙර රාජ්‍ය රජකම් කරපු කෙනෙක් කියනවා මම පෙර. ඉතින් මට ඒ ආත්ම භාවය මතක් වුණා කියනවා. ඒ ආත්ම භාවය මම රජකම් කළා දරුණු දුක් ඇති නිරේට ගියා කියනවා. ඔන්න දැන් විස්තරය කියනවා මේ දැන් එතකොට මේ විස්තරයේ මේ බෝසතාණන් වහන්සේ අතීතයේ රජකම් කළ මේ බරණැසම අවුරුදු ගාණක් ඒ රජකම් කළ නිරේ ගිහිල්ලා නැවත දෙව්ලොව ගිහිල්ලා හිටියේ මේ මහා බෝසතාණන් වහන්සේ. දැන් මේ විස්තරේ උන්වහන්සේට ජාතිස්මරණ ඥානෙ පහළ වුණානේ. ඒ විස්තරය තමයි මේ කියන්නේ. දැන් මේක දැනගෙන හිටියේ දැනගත්තේ උන්වහන්සේ ඊට පස්සේ අර දෙව්දුවනේ කිව්වේ ඒකට විස්තර වශයෙන් මෙහෙම ඉන්න කියලා. දැන් ඒක උන්වහන්සේ කියනවා මේ රියදුරාට. ඉතින් කියනවා මම ඒ ආත්ම භාවයේ රජ කලේ අවුරුදු 20යි. ඒ අවුරුදු 20 රජකම් කරලා එයින් වෙච්ච පාපයන්ගෙන් අවුරුදු 84000ක් මං අපායේ හිටියා කියනවා. ඔසුපත් නිරේ. ඉතින් එදා රජකමට ඇති වූ බිය නිසා මම මේ රාජ්‍යයේ අභිෂේක කරයි කියලා රජ වෙන්න වෙයි කියලා මං ඒ දෙමව්පියන් අභියසේ ඒ විදිහට කතා කරන්නේ නැතුව ගොළුෙක් කොරෙක් බිහිරෙක් වගේ මං හිටියා කියන ඒ විදිහට අදිෂ්ඨානෙ. ඔන්න ඒකට වෙච්ච සිදුවීම කියන දවසක් මං පිය රජතුමාගේ උකුලේ හිටියා කියනවා. අය උන්වහන්සේට මාසයක් වෙද්දි පිය රජතුමාගේ උකුලේ හිටියානේ මේ පිය රජතුමා වාඩි වෙලා ඉද්දි මේ රාජාසනේ. ඊට පස්සේ ඔන්න ඒ වෙලාවට දඬුවම් දෙන්න ගෙනාව 4 දෙනෙක්. ඊට පස්සේ 4 දෙනාට දඬුවම් දුන්නානේ. අපි ඒක ඉගෙන ගත්තනේ ඔබ. ඒ තමයි එක්කෙනෙකුට කිව්වා මේ අර කටු කසෙන් 1000 කසව පහරවල් 1000ක් ගහන්න කිව්වා 1000ක්. ඊළඟට එක්කෙනෙකුට කිව්වා මේ අරන් ගිහිල්ලා මේ අත්බැඳර අරන් ගිහිල්ලා හිරගෙදර දාන්න කියලා. අනිත් කෙනාගේ අතපය කපලා දාන්න කිව්වා ආයුධ වලින්. ඊළඟට අනිත් කෙනා උල තියන්න කිව්වා. ඉතින් මේ 4 අහද්දි කියන එදා පිය රජතුමාගේ ක්‍රූරත්වය මේ විදියට ඒ වද පමුණුවද්දී මම බියෙන් වෙවුලා ගියා කියනවා. දැන් මාසයයි පුතාගේ වයස මේ. මේ පුතාට මේක ඇහුණා. ඊට පස්සේ මම
ගොළුෙක් නොවී සිටියේදීම ගොළුෙක් වගේ ඒ විදිහට මම ඒ විදිහට මම ගොළුෙක් නොවී සිටියේදී ගොළුෙක් වගේ ඒ විදිහට මම හිටියා කියනවා. ඒ වගේම පිළිකුලක් මම පිළිකුල් නැතුව ඉන්න කැමති නමුත් පිළිකුල්ල මල මූත්‍රා කොටේ පවා මං ගැලිලා හිටියා කියනවා. ඒ හිටියේ මේ අපායට බයයි කියනවා මම. කියනවා හරි ලස්සන ගාතාවක් ඊට පස්සේ මේ ජීවිතය ඊටා දුක් සහිතයි රියදුර. ස්වල්ප කාලයයි මේ ජීවිතේ පවතින්නේ. ඒ කාලයේද ගොඩාක් දුකින් තමයි කියනවා ගත කරන්න තියෙන්නේ මේ ජීවිතේ. ඉතින් ඒ බඳු ජීවිතයක් ලැබුණා වූ නුවණ තියෙන කවරනම් කෙනෙක් මේ පස්පව් කරලා ජීවත් වෙයිද කියලා අහනවා. ඒ කියන්නේ මේ පංචකාමයේ විඳින්න මේ පස්පව් කරන්න සිද්ධ වෙන මේ ජීවිතය ගත කරයිද කියලා අහන නුවණක් තියෙන කෙනෙක් මේ වගේ ජීවිතයක් තියාගෙන. ඊට පස්සේ කියන විදර්ශනා ප්‍රඥාවක් නොලබමින් ධර්මයක් මේ ධර්මයක හැසිරෙන්නේ නැතුව ඒ නුවණක් දියුණු කරගන්න නැතුව ධර්මයක හැසිරෙන්නේ නැතුව නුවණක් තියෙන කෙනෙක් කොහොමනම් මේ වගේ ජීවිතයක් ගත කරයිද කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා අනවශ්‍ය ඉක්මනක් නැතුව තමන්ගේ අභිමතාර්ථයේ කරා යන කෙනා ඉවසීමෙන් ඒ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න පුළුවන් කියන එයාට. ඉතින් මම මුදුන් පැමිණියා වූ අභිමතාර්ථය ඇත්තේ මගේ ජයග්‍රහණය මම ලබා ගත්තා කියනවා. මං මේ ඉවසීමෙන් ඉඳලා මට මං බලාපොරොත්තු දේ ලැබුණා කිව්වා. ඒ මේ විදිහට දැනගන්න කිව්වා. ඔය කරුණු ටික කිව්වා ඊට පස්සේ. ඊට පස්සේ පින්වත්නි කියනවා දැන් මට මේ විදිහට මං කටයුතු කරලා මගේ අදහස සඵල වුණා කියනවා. දැන් මට ගිහිගෙයින් නික්මිලා මම මේ යන ගමන පැවිද්ද කරා යන ගමන මට හරි සතුටුයි කියනවා. කිසිම බියක් මට හටගන්නේ නැහැ කියනවා දැන්. දැන් බලන්න උන්වහන්සේ මේ කාමයේ තියෙන ආදීනව සම්බුදු වෙන්නත් කලින් බෝසත් කාලෙම පුදුම විදිහට උන්වහන්සේ විමසලා තියෙනවා මේවා. දැන් මේ කාමයේ අතහැරලා යෑමනේ මේ තියෙන නෙක්ඛම්මය කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ගාථා කියලා මේ ඒ රියදුරාට උදාන ගාථාවන් ඒ විදිහට කියලා ආපසු මම ගිහි ගෙදෙට්ට යන්නේ නැහැ කියලා ස්ථීරවම දැනුම් දුන්නා කියනවා. මම දැන් ඒකාන්තයෙන්ම පැවිදි වෙනවා කියලා. ඉතින් මේක අහපු අර සුනන්ද රියදුරා පින්වත්නි මෙහෙම හිතනවා මේ කුමාරයා මෙච්චර රජසැපක් අතෑරලා ඒ රජසැප හරියට මේ කුණපයක් අතෑරලා දානවා වගේ කුණු ගොඩක් අතෑරලා දානවා වගේ අදිෂ්ඨානයෙන් යුතුව ඒ පැවිදි ජීවිතයට යන්න කල්පනා කරනවා. ඉතින් මේ දුක්ඛිත ජීවිතෙන් මට වැඩක් නෑ කියලා ඒ පැවිද්ද කරා ගිහිල්ලා මේ කුසල් දහම් දිනු කරන්න යන්න හදනවා. හිතනවා මේ රියදුරා මමද මේ කුමාරයා සමග ගිහිල්ලා පැවිදි වෙනවා කියලා හිතාගත්තා. ඊට පස්සේ ගාථාවෙන් කිව්වා පින්වත් රාජපුත්‍රේ මට පැවිද්ද රුචි වේ. මටත් මේ පැවිදි වෙන්න හිතුණා. ඉතින් ඔබ සමීපේ මමත් පැවිදි වෙන්න කැමතියි. අනේ මාත් පැවිදි කරගන්න කිව්වා. මාත් ඒ පැවිද්ද කරා එක්කගෙන යන්න කිව්වා. දැන් මේ පැවිදින්න යන්නේ නැන්නේ. දැන් බලන්න පින්වත්නි අයියර ගාථා කියලා දැන් මේ තේමී කුමාරයා නිකන් අනුශාසනා කරානේ හරි පුදුම විදිහට. බුදු කෙනෙක් කරනවා වගේ හරියට නිකන්. ඉතින් මෙයාටත් ඇති වුණා පැවිදි වෙන්න යන ආසාව. මේ වෙන කවුරුත් නෙවෙයි පින්වත්නි මේ රියදුරා වෙලා මේ මරන්න එවන්නේ කවුද මේ එන්නේ? සුනන්ද කියන රියදුරා. මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ. හරි පුදුමයි මේ සසරේ මේ බෝසතාණන් වහන්සේත් එක්ක ආපු විස්තරේ මේ පෙරම් පුරමින් එන විදිය. ඊට පස්සේ මහා බෝධිසත්වය මොකද කළේ? හිතනවා මෙහෙම දැන් මෙයාම පැවිදි කරොත් එහෙම මම මව්පියන්ට මෙතෙන් දෙන්න අවස්ථාවක් නැති වෙනවා කියලා. එතකොට ඒ අය හිතයි දැන් අපි ගිහිල්ලා මෙහෙමයි යකෙක් හරි කාලා නැතිලා යන්න ඇති මේ රතාචාර්යයත් මරලා දාන්න ඇති කියලා. එතකොට සමහරවිට මටත් නින්දාවක් එන්න පුළුවන්. මෙයා හින්දා තමයි මෙහෙම උනේ කියලා. ඒ නිසා මේ රියදුරට කිව්වා ඔබ මේ රතයයි ආභරණයි මේ ඔක්කොම අරන් ගිහලා රජතුමාට දෙන්න කිව්වා. දීලා මේ ණයෙන් නිදහස් වෙන්න කිව්වා. ඒ දැන් මේ ඔක්කොම රතය අරවම ඔක්කොම දුන්නානේ රජතුමා දැන්. මේවා ගෙනාවේ නැත්තම් නින්දාවක් ලැබේ ඔබටත්. නිසා ඔබ මේ ඔක්කොම දීලා ඒ ණයෙන් නිදහස් වෙලා මව්පියන්ටත් වැඩක් හදලා දෙන්න කිව්වා. මේ ටික ඔක්කොම මව්පියන්ට ලැබෙන්න සලස්සන්න කිව්වා. ඒ ආභරණ තියෙන කුමාරගේ ඔක්කොමත් එක්ක. ඊට පස්සේ කියනවා රියදුර පැවිද්ද වනාහි ණය නැති එකක් කියනවා. අනුන්ට ණය වෙලා කරන එක නේ කියන පැවිද්ද නිදහස් එකක් කියනවා. ඒ නිසා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ගොඩාක් ප්‍රශංසා කරපු දෙයක් කියන මේ පැවිද්ද. ඒ නිසා මේ මට පැවිදි වීමට මේ රතේ ගෙන ගොස් ඔබ ඒ ණය ගෙවන්න කියනවා. ඒක මට නිදහසෙන් මටත් නිදහසක් කියනවා. ඊට පස්සේ මොකද කළේ? තව මේ විදිහට කියනවා රියදුර දැන් ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ එහි යගේ පැවිද්දේ යගේ මේ රජතුමාට මේ ටික කියන්න ඕන කියන විස්තරය කිව්වහම රියදුරා ඒක හොඳට අහගෙන ඉඳලා මේ ඊට පස්සේ හිතනවා මෙහෙම දැන් මම නගරයට ගියාට පස්සේ මේ කුමාරයා දැන් මෙතන ඉන්නවා කියලා හිතලා මම අඬ ගහන ආවොත් කුමාරයා දකින්නේ නැතුනොත් රජතුමා මට කිපෙයි කියලා. මට දඬුවම් ලබන්න වෙයි.
ඒ දැන් විස්තර ගිහිල්ලා කිව්වම දැන් කුමාරයා බලන්න එන්න කැමති නෝනේ රජතුමා. මෙහෙම කිව්වහම කුමාරයාට කිසි ප්‍රශ්නයක් නැහැ මෙහෙම හොඳින් ඉන්නවා කියලා. මෙතෙක් කල අදිෂ්ඨානෙන් ඉඳලා තින්නේ කියලා මේ රජකමට බයයි. ඊට පස්සේ කියනවා උතුමාණෙනි ඔබට යහපතක් වේවා. දැන් මම හරි ගෞරවයෙන් යුතුව කතා කරන මේ කුමාරයාට මේ සුනන්ද රියදුරා. යම් ආකාරයකින් ඔබගේ වචනේ මා ඉටු කරන්නේද? ඔබ මාගේ ඉල්ලීමද කරන්න කියනවා. දැන් මම ඔබ වහන්සේ කියපු එක මම ඒ විදිහටම කරන්නම්කෝ රජතුමාට ගිහලා මේ ඔක්කොම දීලා ණයෙන් නිදහස් වෙන්නම්. හැබැයි මම මේ කියන එකත් ඉෂ්ට කරන්න කියන ඒ තමයි පිය රජතුමා කැඳවාගෙන මම මෙතෙන්ද එනතුරු ඔබ වහන්සේ මෙතන ඉන්න කියනවා. එතකොට ඔබ වහන්සේ ඉන්නව දැක්කම පිය රජතුමා ගොඩාක් සතුටු වෙයි කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ අපේ මහා බෝසතාණන් වහන්සේ කියනවා එහෙනම් හොඳයි රියදුරු ඔබ යමක් කියන්නේ නම් මම ඒ විදිහටම ඉටු කරන්නම් කියනවා. එහෙනම් මම පිය රජතුමා එනකම් මෙහෙ ඉන්නම් කියන මෙතන. බලන්නකො මහා බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා යනවා දැන් මේ නගරෙට. ගිහිල්ලා පින්වත්නි සියලු විස්තර කියනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියනවා එහෙනම් ඔබ ගිහිල්ලා මේ මගේ නමින් මේ ඒ දෙමව්පියන් වන්දනා කරන්න කියනවා. සුවදුක් කියලා මගේ අම්මා තාත්තා මං වන්දනා කරා කියලා වන්දනා කරන්න කියන ඔබ වහන්සේ ඔබගේ වචනයෙන්ම. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ පාල්ලලා වන්දනා කරලා ඒ සුනන්ද රියදුරා රථයට නැගිලා රජගෙදර ගියා කියනවා. ඉතින් ඒ වෙලාවේ මේ චන්ද්‍රා දේවිය මේ මගේ පුතාට කුමක් වුණාද දන්නේ මොන කරදරයක් වුණාද දන්නේ කියලා මේ ඇයි දැන් මරන්න නේ යව්වේ අර සීමෙදුරු කවුලියෙන් මේ රියදුරා එනතුරු බලාගෙන හිටියා කියනවා. ඒ දිසා බලාගෙන. ඇයි පින්වනේ දැන් දවස් 7ක් රජතුමා රජකම දුන්නානේ කුමාරයාට. ඒ දවස් 7 දවස් 5ක්ම නිදි නොලබ එක දිගට අඬලානේ මේ අම්මා. මේ කුමාරයාට අයදයිද? අනේ පුතේ ඔයා දැන් ගොළුෙක් නෙවෙයි බිහිරෙක් නෙවෙයි කොරෙක් නෙවෙයි ඔයා මේ ඉන්නේ එහෙම නැතු එහෙම නෙවෙයි කෙනෙක් නෙවෙයි කියලා අපි දන්නවනේ. ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා අම්මා කොච්චර උත්සාහ කරාද මේ අදිෂ්ඨානෙ බින්දින්න නමුත් බැරි වුණානේ. ඊට පස්සේ දැන් බලාගෙන ඉන්න දැන් කුමාරයා මේ මරලා මොනවා කරලත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ එහෙම ඉන්නකොට ඔන්න දැන් එනවා. රියදුරා එනවා දැක්කා. ඊට පස්සේ පින්වත්නි දැක්කට පස්සේ මේ ඒ වෙලාවේ වෙච්ච දේ මේ අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගාථාවෙන් වදාරනවා. ඒ ජාතක කතාවේ. ඒ මෑණියෝ හිස්සු රතේ දැක්කට පස්සේ රියදුරු දැකලා කඳුළු පිරි දෙනෙතින් යුතුව අඬා රියදුරා දෙස මෙන්න මේ විදිහට බලාගෙන කිව්වා කියනවා. ඒකාන්තයෙන්ම හිතුවා කියනවා. ඒකාන්තයෙන් මේ රියදුරා මාගේ පුතා මරා දාලා තමයි මේ එන්නේ. ලෝට වැඩ සලසන ඒ මාගේ පුතා මොහු විසින් මරා වලල්ලා දමලා තමයි මේ එන්නේ කියලා හිතුවා. ඊට පස්සේ හිතනවා අනේ මේ මගේ පුතා මරා දමලා එන මේ රියදුරා දැකලා සතුරු නම් එකහෙලාම සතුට වෙනවා කියනවා. වෛර කරනවා පීතියටපත් වෙනවා කියනවා. කුමාරයාට තරහකාරය ඉන්නෝ නම් ඒගොල්ලෝ සතුට වෙනවා කියනවා. ඊට පස්සේ දැන් තනිව රියදුරා ඇවිල්ලා රතෙන් බැස්සා. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා ඇහුවා මේ අම්මා. කාගෙන්ද ඇහුවේ මේ රියදුරාගෙන්. ආවට පස්සේ ළඟට දැන් අර විදිහට හිතා ඉඳලා. අනේ මගේ පුතා ගොළුවෙකුද කොරෙකුද ඔහු වලලන විට හඬා වැළපුණේද රියදුර මට ඒක කියන්න කිව්වා. දැන් තාම අම්මලා දන්නවා මේ කොරෙක් ගොළුවෙක් නෙවෙයි කියලා. දැන් ඒගොල්ලන්ට තේරෙනවා මොකද අර ඔක්කොම බලනකොට එහෙම කිසිම ලකුණක් මේ පුතාගේ නෑනේ පින්වත්නි. දැන් ගොළුවෙක් නම් ලකුණු තියෙන්න ඕන. කතා කරන්න බැරි කෙනෙක් නේද? ඒ කියන්නේ දිව කොටට තියෙනවා කියලා දැන් මේ කිව්වේ විස්තර බෝසතාණන් වහන්සේ. එහෙම නෑනේ. ඉතින් ඒ නිසා මේ අදිෂ්ඨානෙන්නේ හිටියේ. ඊට පස්සේ කියන්නේ අනේ වලදාද්දී අඬවුවද කියලා. මා අසන දෙයට පිළිතුරු දෙන්න. ගොළුවෙකු කොරෙකු ඔහුගේ අත්පා කෙසේ කඩා බිඳ දමා වලලා වුවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා අනේ මේ රියදුරා කියනවා අනේ ආර්යාවෙනි ඔබ මට අබේදානය දෙන්නේ නම් මං රාජපුත්‍රයා සමීපයේ වූ සියලු දේ ඇසූ දුටු හැමදේම මං කියන්නම් කියනවා. ඊට පස්සේ චන්ද්‍රා දේවිය මේ කියනවා ඔහුට මේ විදිහට හිතවත ඔබට මං අබේදානය දෙනවා. බිය නැතිව රජකුමාරයාගේ සමීපයේ ඇසූ දුටු සියලු දේ මට කියන්න කියනවා දැන්. ඊට පස්සේ රියදුරා මේ විදිහට කියනවා පින්වත්නි. මේ ගාථා වලින් තමයි හැම එකම තියෙන්නේ. කියනවා අනේ ඔහු ගොළුවෙකුවත් කොරෙකුවත් නොවේ ඔහු. මනාකොට කතා කළ හැකි කෙනෙක්. රාජ්‍ය කිරීමට ඇති බිය නිසා තමයි බොහෝ මේ විදිහට උපක්‍රම කරලා මේ විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඔබලාගේ වචන වලට අනුව ඒ කුමාරයෙක් හැටියට කටයුතු කරන්න නැතුව ඉඳලා තියෙන්නේ. ආන්ගේ රාජ්‍ය කරන්න වෙයි කියලා. ඔන්න ඒ විස්තරේ ඊට පස්සේ කියනවා. පෙර රාජ්‍ය කරලා මේ ඒ ආත්මයක් සිහි වෙලා මේ රජකම් කරලා නිරේ ගිහිල්ලා ඒ බව දැකලා තමයි කියන මේ නැවත රජ කරන්න බියෙන් තමයි කියන නිරාදුකට බයෙන් තමයි කියන මේ විදිහට හිටියේ කුමාරයා. ඔන්න ඒ විස්තරේ මෙතන කියනවා අවුරුදු 20ක් රජකම් කරලා ඊට පස්සේ කියනවා මේ ආරෝහ පරිණාම සම්පත්තියෙන් යුතු ඒ අපේ අනේ කුමාරයා උතුමාණන් වහන්සේ
ඇදහිය හැකි කතා ඇති කෙනෙක්නේ. හරිම ප්‍රඥාවන්තයි උන්වහන්සේ. සුගති මගේ පිහිටා සිටින කෙනෙක් අපේ කුමාරයා. ඒ නිසා කියනවා අනේ රාජපුත්‍රිය. ඉදින් ඔබ පුතු දකින්න කැමති නම් රාජපුත්‍රිය කියන්නේ රාජදීනියන් නෙමේ. කියන්නේ මේ දේවියට කතා කරන මේ විදිහට. දේවීනි අනේ ඔබගේ පුතා දකින්න කැමති නම් ඒ තේමිය කුමරා මගේ ඉල්ලීමට අනුව කිසියම් තැනක රැඳිලා ඉන්නවා දැන්. දැන් බලන්න උන්වහන්සේගේ වචනෙට ඒ කවදාවත් අනුන්ගේ වචනයක් පිළිගන්න තියන්නේ නැහැ නේ. දැන් ඒ බණ්ඩ එයා කිව්වා ඔබ වහන්සේ මෙතන ඉන්න මං ගිහිල්ලා එනකම් කියලා. විශ්වාසවන්ත වචනේ තියෙන උන්වහන්සේ එතන ඉන්නව එනකම්. ඉතින් ඒ නිසා මගේ වචනයට අනුව මේ කුමාරයා යම් තැනක රැඳිලා ඉන්නවා දැන්. ඉතින් එතෙන්ද මේ යන්න පුළුවන්කෝ කුමාරයා දකින්න කැමති නම්. ඉතින් තේමිය කුමරා රියදුරු පිටත් කර යවා පැවිදි වුණු සිත් ඇති වුණා. ඉතින් මේ තේමිය කුමාරට හිතුණා දැන් තේමිය මේ රියදුරා පිටත් කරලා එවුවට පස්සේ අනේ මට දැන් පැවිදි වෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඔහුගේ එම සිත දැනගත් සක්දෙවිඳු විස්කම් දෙව්පුතු කැඳවුවා. බලන්න මේ දෙවිවරු කොච්චර මේ පාරමිතා පුරන බෝසතාණන් වහන්සේට උදව් කරනවද කියලා. පින්වන්දි ගුණයක් දිනු කරගත්තොත් ඒ ගුණේ මහ පොළොවට පවා දැනෙනවා. දැන් ඔබට මතක ඇති කුමාරයා අර කරත් ඉඳලා මේ බිමට බහින්න නැත්නම් කියලා හිතනකොට මහ පොළොව ඉස්සුණානේ. මේ බෝසත් කාලේ එතකොට කොච්චර උන්වහන්සේගේ ගුණේ මේ ලෝකෙට දැනෙනවද කොච්චර මහා බරපතල ගුණද උන්වහන්සේ පුරුදු කරේ. දැනෙන්නේ නැත්තන්නේ පුදුමයි. ඊට පස්සේ මොකද කළේ? කියනවා දරුව මේ තේමිය කුරු පැවිදි වෙන්න දැන් කැමැත්තෙන් ඉන්නේ. පැවිදි වෙන්න හිතක් ආවා. ඔහුට පන්සලක් ගිහිල්ලා මවන්න කිව්වා. පිරිකර මවන්න කිව්වා. සියලු දේ සකස් කරන්න කිව්වා. දැන් මේ පැවිදි වීම පිණිස අවශ්‍ය කරන. ඊට පස්සේ මොකද කළේ පින්වත්නි? ඔහු හොඳයි කියලා මේ සක්දෙවිඳුට ඒ එක්තරා තැනක ඒ වනාන්තරේ ඇවිල්ලා යොදුන් 3ක් වූ වන ගහන එක. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් පින්වත්නි. එතකොට කිලෝමීටර් 30ක් පමණ ප්‍රමාණය ඒ වනාන්තරේ රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, ඒ වගේම පොකුණු, වැසිකිලි ආදී සියලුම මේ අංග ඇතුව සම්පූර්ණ ලස්සන ආරණ්‍යයක් හැදුවා කියනවා. ඒ වගේම පළබර ගස්වැල්ද ආශ්‍රමේ ඒ විදිහට මවවා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේට ආහාරය පිණිස ඒ සියල්ල මවලා සම්පූර්ණ ආරාමයක් මවලා දෙව්ලොවටම ගියා කියනවා. විස්කම් දේවපුතු. දැන් බලන්න මේ හරිම පුදුමයි මේ අපගේ මහා බෝසතාණන් වහන්සේගේ මේ පැවිද්ද පිණිස කොච්චර ලස්සනට මේ දෙවිවරු උදව් කරනවද. ඊට පස්සේ පින්වත්නි මහා බෝධිසත්වෝ ඒක දැකලා දැන් ගියා. ඊට පස්සේ උන්වහන්සේට ඒ කිට්ටුවම දැන් පන්සල මැව්වේ. ඊට පස්සේ ඒ වනාන්තරයේම දැකලා හිතුවා මෙහෙම පන්සලට පිවිසුණා. ගිහිල්ලා ඇඳුම් ඉවත් කළා අර ඇඳුම් අඳගත්තා කියනවා. ඒ සිවුරු. අය ඔක්කොම සිවුරු පිරිකරපුවා එතන තියලා ගිහිල්ලා තිබ්බේ සියල්ලම. ඒ අඳුන් දිවිසම් ඒකාංශ කොට ඇඳලා ජටා මඬුළු බැඳ ඒ ඔක්කොම ඒ විදිහට සරසාගෙන පන්සලින් නික්ම පැවිදි කෙනෙක් හැටියට පැවිදින්න ගත්තා. සක්මන් කරා. ඊට පස්සේ උන්වහන්සේට ඒ විදිහට අර පැවිදි කෙනෙක් හැටියට සක්මන් කරන්න ගත්තට පස්සේ පුදුමාකාර සැපයක් දැනුණා කියන හිතට. ඊට පස්සේ උන්වහන්සේ පින්වත්නි ඒ සතුටින්ම ගිහිල්ලා ආරාමයේ ඇතුළට ගිහිල්ලා ඒ තිබුණ ඇඳ උඩ වාඩිලා පින්වත්නි භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් භාවනා කරගෙන යනකොට උන්වහන්සේට සමාධිය ඇති වුණා. උන්වහන්සේ පින්වත්නි පංච අභිඥා උපද්දවා ගත්තා. පංච අභිඥා උපද්දවා ගත්ත හවස්සේදී පින්වත්නි ඊළඟට පන්සලින් නික්ම හවස එළියට ඇවිල්ලා පින්වත්නි සංගමනේ කෙළවර පිහිටි කරගසින් කොළ සුවල්පයක් කඩාගෙන පින්වත්නි අර සක්‍රියා දුන්නේ පාත්‍රයේ දාලා ලුණු දෙහි මුකුත් නැති පින්වත්නි ඒ කොළ සකස් කරලා මේ අමාවක් වළඳනවා වගේ සතුට සිතින් යුතුව මේ ඒක වළඳවා කියන පින්වත්නි. හරිම පුදුමයි බලන්න අපේ මහා බෝසතාණන් මේ ගුණධර්ම පුරුදු කරපු විදිහ පින්වත්නි. අද කාලේ මිනිස්සයන්ට මේ කෑම ප්‍රශ්නයක් නේ. කටට රහට කණ්ඩනේ හොයන්නේ මිනිස්සු. ගුණයට කැමැත්තෙන් වාසය කරනකොට බලන්නකො මේ බෝසතාණන් වහන්සේ කෑම පව අතෑරලානේ. මේ සියල්ල රජ සම්පත් අතෑරලා සියල්ල අතෑරලා රන් තැටිය කාපුව හැම දෙයක් මේ ඔක්කොම අතෑරලානේ මේ ගිහිල්ලා. එහෙම ඉන්න තිබ්බ ජීවිතය අතෑරලා ගිහිල්ලානේ මේ වගේ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මේ වගේ වටිනාකම දන්නේ නැති අයට හිතෙන්න බෑ මොකද්ද මේ කරන මේ වැඩේ කියලා. නමුත් උන්වහන්සේ ඒ සියල්ලම කරේ මේ සම්බුදු බව පිණිසයි. මේ ලෝකේට මේ කුසල් හොයාගෙන සත්‍ය හොයාගෙන සීල සත්‍ය සුවපත් කරන්නයි මේ සියල්ල කරන්නේ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ හරි සතුටින් යුතුව බඹ විහරණ වඩමින් බොහෝ සතුටින් වාසය කරා. ඊට පස්සේ පින්වත්නි කසී රජු දැන් අර සුනන්දගේ බස් ඔක්කොම ඇහුවා. අර සුනන්ද රීදුරාගේ වචන ටික අහලා දැන් කසී රජතුමාටත් විස්තරය සම්පූර්ණයෙන් කිව්වා. දැන් අර දේවියටත් විස්තර කිව්වනේ. ඊට පස්සේ පින්වත්නි මොකද කළේ? සේනාධිපතියා
කැඳවලා කියනවා මේ සම්පූර්ණයෙන්ම මේ සංවිධානය කරන්න කිව්වා මේ අපි මේ ගමනට යන්න දැන් අපේ තේමිය කුමාරය බලන්න යන්න. සම්පූර්ණ ගමන යන්න අස්සෙන් යොදාගත්තා. ඇතුන් හදාගත්තා. ඒ සියලුම රථ සූදානම් කරගත්තා. ඊට පස්සේ පනා බෙර නාද කරන්න කිව්වා. එක ඒ කියන්නේ ඒ බෙර නාද කරන්න කිව්වා. මිහිරි කොට මිහිඟු බෙර වයන්න කිව්වා. පුතුට කරුණු පැහැදිලි කිරීමට අපි මේ යන ගමන මා සමග නියම්ගම් වැසියෝද පැමිණෙත්තා. මේ සියලු ජනයා මයත් එක්ක එන්න කියලා අනබෙර ගහන්න කිව්වා දැන් ඔක්කොටම. දැන් බලන්නකෝ දැන් කුමාරයා ඉන්නවනේ වනාන්තරේ දැන් බලන්න යන්නේ දැන්. ඊට පස්සේ ඇතුළු නුවර වැසියෝද කුමාරයෝද වෛශ්‍යයෝද බමුණෝද පුතුට කරුණ කියා අවබෝධය ලබා දීමට යන මා ගමනට එන්න එකතු වෙන්න කියලා අනබෙර ගහලා යවන්න කිව්වා. ඊට පස්සේ කියනවා මේ ඇතරුවෝද අසුරුවෝද රතකාරයෝද පාබලයෝද වහා යානාවන් යොදාගෙන පුතාට සංවේදනය කිරීමට මම මේ කතා කරන්න යන ගමනට මා සමග එන්න පැමිණෙත්වා කියලා. දැන් මනට සියලු දෙනාම එකතු කරගන්නවා. ඊට පස්සේ කියනවා රැස් වූ නිගම් ජනපද වාසීන්ට ගම්වාසීන්ට වහාම යාමට යානාවක් යොදවන්න කියලා. සියලු දෙනාට දැන් යානාවන් සකස් කරා. දැන් බලන්න මේ රජතුමා කුමාරයා බලන්න දැන් මේ ඇයි දැන් මේ කුමාරයා මේ විදිහට මරන්න කිව්වේ රජතුමා මේ ගොළුෙක් කොරෙක් බිහිරෙක් වගේ හිටියේ හින්දානේ. දැන් කුමාරයා හොඳට සම්පූර්ණම දිව්‍ය පුත්‍රයෙක් වගේ මෙහෙම ඉන්නවා කියලා ආරංචි වුණාට පස්සේ කොච්චර සතුටක් ලැබුවද? ලබන්නේ නැද්ද? දැන් රජතුමා දැන් මේ යන්න හදන්නේ නැවත රජකම් කරන්න අඬ ගහන එන්න කියලානේ මේ හිතන්නේ. ඊට පස්සේ මේ සියලු දෙනාම අඬ ගහගෙන මොකද කළේ? මේ ඔක්කොටම දැන්නෝ දැන් මෙහෙම යනවා කියලා. ඊට පස්සේ පින්වත්නි රියදොර ඉක්මනින්ම ගමන් මගේ යන්නට අස්සයෝ යොදලා රජ මැදුරට පැමිණියා. දේවයන් වහන්සේ අස්සෙයින් රථවල යොදන ඔක්කොම සම්පූර්ණයෙන් සකස් කරා කියනවා. ඒ විස්තර ටික කිව්වා පින්වත්නි සම්පූර්ණ මේක සකස් කරලා ඈත්ති කරා කියලා. මේක ඒක දිගටම තියෙන විස්තර කරලා කියනවා ඒ ඇවිල්ලා. ඊට පස්සේ පින්වත්නි මොකද කළේ? රජතුමා පුතු සමීපයට යාම සඳහා සිව්වනක් පිරිස ඒ කියන්නේ තමන්ගේ සිවුරංග සේනාව සහිත බලයනි 18ක් සහිත සියලුම බල සේනා කැඳවලා උන් කොටම රැස්වීමක් තියලා දෙදිනක් පමණ ගත වුණා මේ ඔක්කොම සංවිධානය කරන්න පින්වත්නි. ඊළඟට 4 වෙනි දිනේ ඔන්න සියල්ලම ලෑස්ති කරලා යන්න සූදානම් වුණ අසපුව වෙත. දැන් ඔක්කොම ගියා සියලු දෙනා. ඔන්න ඊට පස්සේ පින්වත්නි තේමිය කුමාරයා දැන් තාපසින්නාන්සේ නමක් වෙලා ඉන්නේ. පිය රජතුමා ඇතුළු සියලු පිරිස සතුටින් පිළිගත්තා කියනවා දැන්. ඒ දැන් ආරාමයටනේ ගියේ දැන්. ඉතින් ඒ වෙලාවේ කරුණ දක්වන පිණිස භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාලා කියනවා. වල් විදුනාවද නලල් පටද කඩුවද ශේෂත්වද සහ රන්මිරි වැඩි සංගලද රතේ තැබීමට අනකොට ගමන් තමන් සර්වාභරණේ සැරසුනෝය. ඉන්පසු රජතුමා තමාට යාමට සුදු රථයකට නැග සියල්ලෝම මායෙක් සමග එක්වන්නයි කියලා රජතුමා මේ වෙලාවේ ආපු විදිහ මේ කියන්නේ. ඉක්බිති රජතුමා රියදුරා පෙරටු කොටගෙන තේමිය කුමරු යම් තැනක දෙතැනට පැමිණියේය. ඔහුගේ භාග්‍යතුන් ඒ විස්තරය තමයි කිව්වේ රජතුමා එතෙන් ආපු විස්තරය දැන්. දැන් අර සතුටින් පිළිගත්තනේ ගිහිල්ලා දැන්. ඊට පස්සේ පින්වත්නි තේජසින් දිලිසෙමින් ශාස්ත්‍රීය සමූහයා පිරිවරාගෙන එන්නා වූ පිය රජු දැක තේමිය කුමරු මේ විදිහට කිව්වා කියනවා. එතන අර පිළිගත්ත විදිහ මේ විස්තර කරන්නේ. පියාණෙනි ඔබේ සුව දුක් කෙසේද? ලෙඩක් දුකක් නැද්ද? මාගේ මෑණිවරු රාජ කන්‍යාව නිරෝගීව සිටිනවාද? දැන් බලන්න උන්වහන්සේ අතෑරලා ගියා කියලා ආයේ මේ අමුතු මේකක් ගන්න. දැන් බලන්න ඒ අනුකම්පාවෙන් ආදරෙන් කරුණාවෙන් අහනවා එයා හොඳින් ඉන්නවද කියලා. ඊට පස්සේ කියනවා පුත මම සුවසේ ඉන්නවා කියනවා. කිසිම ලෙඩක් දුකක් නැහැ කියනවා. ඔබගේ මව්වරුද සියලුම රාජ කන්‍යාවද සුවසේ ඉන්නවා කියනවා. පියාණෙනි ඔබ මත්පැන් බොන්නේ නැද්ද? ඔබට සුරාව අප්‍රියද? ඔබ සත්‍ය ධර්මයේ පිහිටා කටයුතු කරනවද කියලා අහනවා. ඔබගේ සිත දානය සඳහා යොමු වෙලාද තියෙන්නේ කියලා අහනවා. යොමු වෙනවද කියලා අහනවා. දැන් බලන්න මේ අහන එව්ව පින්වත්නි මේ තමන්ගේ පියාගෙන්. පුත මම මත්පැන් බොන්නේ නැහැ. සුරාව මට අප්‍රියයි. සත්‍ය ධර්මයේ පිහිටා මං කටයුතු කරනවා. දානෙහි මගේ සිත ඇලුනා කියනවා. ඔබගේ වාහනවල යෙදෙන ඇත්තස් ආදී වූ නිරෝගද ඔවුන් ඔබ හොඳින් නුසුලාගෙන යන්නේද? ශරීරයට තැවීමක් ගෙන දෙන රෝග ඔබට ඇත්තේද? ඔන්න බලන්න අහනවා. පුත්‍රයේ මාගේ වාහනවල යෙදෙන ඇත්තස් ආදී සතුන් නිරෝගී කියන. දැන් මට සතුන්ගේ නිරෝගී බවත් අහනවා. ඒ හස්තීන් ආදී සත්තු හොඳින් උසුලාගෙන යනවා කියනවා. ඒගොල්ලන්ට ශරීරයේ කිසිදු ලෙඩක් රෝගයක් ව්‍යාධියක් නැහැ කියනවා. පියාණෙනි ඔබගේ පසල් දනව වැස්සෝ සමෘද්ධ වූවෝද? ඔබගේ රටමැද වූ ගම් නියම්ගම් වැස්සෝ සමෘද්ධිමත්ද? ඔබගේ අටුකොටු ධන දාන්නෙන් පිරී ඇද්ද? භාණ්ඩාගාරයේ ධනෙන් පිරී ගොස්ද? දැන් බලන්න ඔක්කොම අහන විස්තර ටික. දැන් මේ නැවත රජකම් කරන්න යන්න නෙමෙයි අහන්නේ මේ. රජතුමාගේ මේ සැප ගැන අහන්නේ.
පුත මාගේ පසල් දනව් වැස්සෝ සමෘද්ධිමත් රට මැද බොහෝ වූ ගම් නියම් ගම් මැත මාගේ සියලු අටකොටු දන දහන්නෙන් පිරී ගිහිලා තියෙන්නේ කියනවා. මහරජා ඔබගේ පැමිණීම යහපත්ය අයහපත් නොවේ. රජතුමනි යම් තැනක වාඩි විය යුතුද එතැනට සුදුසු මේ පර්යංකයක් පනවත්වා කියලා අන්න ආසනයක් මොකද කරගෙන වාඩි වෙන්න කිව්වා. ඊට පස්සේ මොකද කළේ රජතුමා අපගේ මහා බෝසතාණන් වහන්සේට ගෞරවය නිසා ආසනයේ ඉඳගත්තේ නැහැ කියනවා. ඒ ආසනයක් එතන පනවව කියනවා සේවකයෝ. ඊට පස්සේ ඉඳගත්තේ නැහැ. ඊට පස්සේ ආසනයක වාඩි නොවන්නේ නම් කොලාතු ගොඩක් අසුනක් ලෙස සැකසීමට බෝසතාණන් වහන්සේ නියෝග කළා කියනවා. මනාකොට පැනවුණු මේ කොළ ඇතිරේ එහෙනම් ඔබ වාඩි වෙන්න කියනවා. ඊට පස්සේ මොකද කළේ රජතුමා ගෞරවය නිසා කොලාත් වල වාඩි වුණෙත් නැහැ කියනවා. දැන් බලන්නකෝ බිම ඉඳගත්තා කියනවා. ඉතින් බෝසතාණන් වහන්සේ පන්සල ඇතුළට ගිහිල්ලා මේ අර කරකොල වතුර ගෙනවිත් රජතුමාට එයින් සංග්‍රහ කරා කියනවා. කියලා මේ ගාථාව පවසවුවා. මහරජා ලුණු නැතුව තැඹූ මේ කරකොල වතුර මාගේ ආහාරය වෙයි. මහරජා ඒ පානය කරන්න. මෙහි පැමිණි තැනැත්තේ මාගේ ආගන්තුක සත්කාරයට සුදුසුයි කියනවා. දැන් ඔන්න ආගන්තුක සත්කාර කළා අර විදිහට. දැන් තමන් අර කරකොල තම්බලා ඒ වගේ වතුර බීපු ඒවත් ටික තමයි රජතුමාටත් දුන්නේ. කියනවා අනේ පුතා මම මේ කොළ අනුභව කරන්නෙක් නෙවෙයි කියනවා. ඒ මාගේ ආහාරය නොවේ. මම පිවිතුරු මස් සහිත ඇල්හාලේ බත් තමයි කියනවා කන්නේ. ඊට පස්සේ ඒ වෙලාවේ පින්වත්නි මේ චන්ද්‍රා දේවිය ඔන්න දැන් අන්තපුර කාන්තාව පිරිවරගෙන එතෙන් ආවා. ඇවිල්ලා මොකද කරේ? පුතුගේ පා අල්ලාගෙන වැඳලා කඳුළු පිරි දෙනෙතින් මොකද කරන්නේ? එකත් පස්ව හිටිය කෙනෙක් පැත්තකට එලා. ඊට පස්සේ රජතුමා පින්වතිය පුතා බුදින ආහාර බලන්නයි කියා කොළ ටිකක් ඇගේ අතේ තැබුවා කියනවා. ඊට පස්සේ චන්ද්‍රා දේවිය ළඟට ආවට පස්සේ මොකද කළේ? අර පුතා කියන්නේ බෝසතාණන් වහන්සේ අර දුන්නේ කොළ ටික අරගෙන මේවා තමයි පුතා මේ කන ආහාර කියලා වළඳන ආහාර කියලා අතේ තිබ්බා කියනවා. අනෙකුත් ස්ත්‍රීන්ටද ටික ටික දුන්නා කියන එකෙන්. ඒ සියලු දෙනා ස්වාමීනි මෙබඳු ආහාර වැළඳීමට පටන්ගෙන අති දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ යයි කියා වැඳගෙනම සිටියා කියනවා. ඇයි මෙච්චර දුෂ්කර ජීවිතයක් ගත කරන්න කියලා ඇහුවා කියනවා. රජතුමාද තම පුතුගේ ආහාරය ගැන පුදුමයටපත් වුණ රජතුමා මේ පුදුමයට පැමිණ ඒ පැහැදිලි කරලා දෙන්න මේ වගේ ගාථා කිව්වා කියනවා. පුත එකලාව රහසිගත මෙබඳු ආහාර අනුභව කරන්නන්ගේ ශරීර වර්ණන කෙසේනම් ප්‍රසන්න වේදයි මේ ප්‍රසන්න වෙන්නේ නැහැ කියන මේ වකද්දි ශරීර අවයව. ඊට පස්සේ කියනවා බෝසතාණන් වහන්සේ රජතුමාට කියනවා මහරජ මනාව අතුරුන ලද තන ඇතිරිහි හුදකලා මම වැඩ ඉන්නවා කියනවා. එසේ එකලාව වැඩහෙමින් මාගේ ශරීර වර්ණය ප්‍රසන්න වෙනවා කියනවා. මම මේ බණ භාවනා කරලා හුදකලා මම වාසය කරන්නේ. ඒ නිසා ඔය කන දේවල් මෙහෙම වුණා කියලා මට එහෙම ප්‍රශ්නයක් නැහැ කියන මගේ ශරීරය හොඳට ප්‍රසන්න වෙනවා කියන ශරීර වර්ණي. මේ බණ භාවනාවලින් බලන්න. මහරජා කඩු මැද හාත්පස වට කරගත් ආරක්ෂකයෝ මට නැහැ කියනවා. ඒ නිසා මම සුවසේම නිදා ගන්නවා කියනවා මම. ඒ කරුණෙමුත් මගේ ශරීර වර්ණය ඇතීමට හේතු වෙනවා කියන එක. දැන් මේ සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ කන දේවල් වලින් ඇඟ ලස්සන වෙනවා. මේ කාමයේමනේ පතන්නේ මේ ලෝකේ මිනිස්සයා මේ කාමයෙන් තමයි ඔක්කොම හරියන්නේ කියලා තමයි හිතන්නේ. දැන් මම අපේ මහා බෝසතාණන් මේ කියන විස්තර දැන් රජතුමා කිව්වා මේ කරකොල කාලා කොහෙනම් ඔය ලස්සන තියාගන්නද ඕක නැතිලා යනවා කියලා. නමුත් කියනවා නෑ එහෙම වෙන්නේ නෑ කියනවා. මම මේ හුදකලාය බණ භාවනා කරමින් වැඩ ඉන්න කුසල් සිහින මට මේක හේතු කරගෙන මගේ ශරීරය ප්‍රසන්න වෙනවා කියනවා. ඒ වගේම මට බයක් නෑ කියන මේ රජකම් කරනකොට එහෙමනේ වට කරගත් ආරක්ෂකෙයි ඉද්දි බයෙන් ඉන්නේ කියන මේ. නමුත් මට දැන් කිසිම බයක් නෑ රජකම් නෑ මම දැන් සුවසේ නිදා ගන්නවා කියනවා. ඒ නිසා මගේ ශරීර වර්ණය ලස්සනට පවතිනවා කියනවා. ප්‍රසන්න වෙනවා කියනවා. ඔන්න බලන්න තව කියනවා පසුගිය දේවල් ගැන හිතා මං තැවෙන්නේ නෑ කියනවා. ඒ කියන්නේ අතීතය ගැන හිතලා තැවෙන්නේ නෑ කියනවා. අනාගත දේවල් ගැනත් මං හිතා තැවෙන්නේ නෑ කියනවා. ඒ වෙලාවට ලැබුණු දෙයකින් මං සතුට වෙනවා කියනවා. දැන් බලන්න උන්වහන්සේට කරකොල නම් තියෙන ඒක කාලා සතුට වෙනවා. ඒ වළඳලා. ඒක නෙමෙයි කියන්නේ. අතීතය ගැන හිතලා තැවෙන්නේ නෑ. අනාගත ගැන හිතලා අමුතෙන් දුක් වෙන්නෙත් නෑ. ලැබුණ දේ සතුට වෙනවා මම. මේද මගේ ශරීර වර්ණය ඇතීමට හේතුවක් කියනවා. මේ බලන්න මේ මහා බෝසතාණන් මේ පැවිද්දේ තියෙන ආනිසංස මේ කියන්නේ මේ. උන්වහන්සේ ගත කරන ජීවිතේ දැන්. ඊට පස්සේ කියනවා නොලද නොකල දේවල් ගැන තැබීමෙන් අනාගතෙහි ලබා ගන්නෙමයි ලෝභයෙන් පසුවීමත් නිසා මෝඩයෝ සිඳින ලද සිල්වත් බට දණ්ඩක් මෙන් නැතවෙති. කියනවා මේ සාමාන්‍යයෙන් මේ මෝඩ ජනයා මොකද කරන්නේ මේ නොලද දේවල් නොකල දේවල් ගැන අනාගතේ මම මෙහෙම කරනවා කියලා කරන්න බැරි වෙච්ච දේවල් ගැන හිතා මොකද කරන්නේ මෝඩයෝ තමන්ගේ සිලුත් කඩාගෙන
බට දණ්ඩක් මෙන් තැවි තැවි ඉන්නවා කියනවා. කඩන ලද. ඊට පස්සේ කියනවා මේ අව්වේ දාපු බට දඬු මෙන්න අර කියන්නේ අර ඉන්නවා කියලා දුකසේ බුදුරජාණන් වහන්සේ කියන ඒ වගේ. රජතුමා මෙහිදීම මොහු රාජ්‍යයේ අභිෂේක කොට හැඳවාගෙන යන්නේ මේ සිතා රජකම ගැන අදහස් දක්වන්න ඊට පස්සේ කරුණු කියන්න පටන් ගත්ත රජතුමා. දැන් බලන්න අපගේ මහා බෝසතාණන් වහන්සේ මේ විදිහට පින්වත්නි පැවිද්දේ ගුණ වර්ණනා කළා. රජකමට වඩා මේක ගොඩාක් වටිනවා කියලා. ඒ පැවිදි ජීවිතයේ මේ ගත කරන උතුම් ඒ කුසල් වඩමින් ගත කරන පංචාභිඥා උපදවාගෙන උන්වහන්සේ බණ භාවනා කරමින් ඒ කුසල් වඩන විස්තර එයා කියලා දුන්නා. ඉතින් එහි ආනිසංස තමයි ඊට පස්සේ රජතුමා දැන් කැමති කුමාරයා කොහොම හරි අඬ ගහගෙන රජ සැප ලබා දෙන්න, රජකම ලබා දෙන්න යන්න. ඉතින් ඒ විස්තර දිගට මේ ගාථා වලින් තියෙනවා. ඉතින් පින්වත්නි මේකේ ගොඩාක් විස්තර තියෙන ඉදිරියට මේක කියනවා ඊට පස්සේ රජතුමා කෙටි ගාථා වලින් විස්තර තියෙනවා. මේක දිගටම උන්වහන්සේගේ ඒ ගමන වළක්වන්න විස්තර කියන්නේ මේ. කියනවා පුත මම තොපට මේ දෙනවා කියනවා ඇත්තු ඊට පස්සේ රිය ඒ සියලු පාබල ඇතුළු මේ සිවුරංග සේනාව මම ඔයාලට දෙනවා කියනවා. පුත ඔබට සර්වාලංකාරයෙන් සරසවපු අන්තක්පුර කාන්තාවන් මම ලබා දෙනවා. ඒවා පරිභෝග කරන්න පුළුවන් කියනවා. ඔබ අපගේ රජු වෙනවා කියනවා. රාජ්‍යේ. පුත නැටීමෙහි ගැයීමේ දක්ෂ වූ හික්මුණා වූ චතුර වූ ස්ත්‍රියහු තොපට කාමයෙන් සතුට වෙන්න අපි ලබා දෙනවා කියනවා. මේ ආරණ්‍ය කුමක් පිණිසද කියලා. මේ ආරණ්‍ය මොන සතුටද තියෙන්නේ කියලා. දැන් මම රජතුමාට තේරෙන්නේ නැහැ මේ නෙක්කම් මේ සතුට. රජතුමා කාමයට බර වෙලා තමයි ඉන්නේ. පුත වෙනත් රජවරුන්ගේ රූපත් කන්‍යාවන් ඔබට ගෙන එන්නෙමි. වෙනත් රජවරුන්ගේ කන්‍යාවන් පාව ගෙනලා දෙනවා කියනවා මම. ඔවුන් සමගත් ඔබට මේ වාසය කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ ඇවිල්ලා පැවිදි වෙන්න කියනවා. පුත තෙපි තරුණයෙකි. ඔබ ගොඩාක් ලස්සන තරුණයෙක් නේ පුත. ඉතින් යෞවනයේ උපතින්ම නව යවුන් වියෙහි පසුවන්නේය. දැන් ඔබ හොඳ තරුණ යෞවන වියෙහි පසුවන කෙනෙක්. ඉතින් පින්වත් කුමාරේ පුත රාජ්‍ය කරලා ආරණ්‍යයට පස්සේ එන්න කියනවා. ඊට පස්සේ ඔන්න බෝසතාණන් වහන්සේ නැවතත් ධර්මයේ කියනවා අපගේ ඒ රජතුමාට විස්තර කරනවා. ඉතින් ඒක ගොඩාක් විස්තර වශයෙන් තියෙනවා. ඒ නිසා අපි දැන් මේ දක්වා මේ දේශනාව අද මෙතනින් අවසන් කරනවා. අපිට ලැබිලා තියෙන කාලය අවසන් පින්වත්නි. ඉතින් ඒ නිසා හරියම පුදුමයි පින්වත්නි මේ විස්තර. ඉතින් අනේ අපිටත් මේ මහා බෝසතාණන් වහන්සේ මේ ඊටාම මනහර අයුරින් ඒ තමන්ගේ නෛෂ්කම්ම පාරමිතාව මෙතනදී මුදුන්පත් කරගත්ත නෙක්කම්මේ උන්වහන්සේ සියලුම අදිෂ්ඨානෙන් යුතුව ඒ ගිහි ගෙදර අවුරුදු 16ක් රජකම ලබා ගැනීම කැමැත්තෙන් පැවිදි වෙන්න යන්න කැමැත්තෙන් තමයි උන්වහන්සේ මේ සියලු දේ කරේ. ඉතින් ඒ සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටපත් වුණා. ඉතින් මේ රජතුමා ඉදිරියේ මෙවැනි ආකාරයට ඊටාම වර්ණනා කරමින් මේ පැවිදි ජීවිතය ගැන විස්තර කියලා දුන්නා. ඉතින් රජතුමා නැවත ඒවා කිව්වා කියලා අපගේ මහා බෝසතාණන් වහන්සේගේ ඒ උතුම් පැවිදි ජීවිතයේ ඒ නෙක්ඛම්ම ජීවිතයේ අත්හැරවන්න බරන ඊට පස්සේ ලස්සනට අනුශාසනා කරා. ඉතින් ඒ විස්තර ඉදිරියේදී මනහර අයුරින් තියෙන මේ විස්තර. ඉතින් ඒ විස්තර අපි ඉදිරියේදී අහම පින්වන්දි දැන් අද අපි මේ අසුවා උතුම් ධර්මයන් ගැන අපගේ මහා බෝසතාණන් වහන්සේගේ උතුම් පාරමිතා ගැන උන්වහන්සේ පුරපු ගුණධර්ම ගැන හිත පහදවාගෙන අපිටත් ඒ බුදුරජාණන් වහන්සේ ඒ සියලු කාමයන් අතහැරලා නෙක්ඛම්ම සැපේ කරා ගිය ආකාරය සිහි කරමින් අපිටත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ දහම නෙක්ඛම්මේ පුරුදු කරගෙන අපිටත් බුදුරජාණන් වහන්සේගේ සසුනේ පිහිට ලබන්න මේ අසුවා උතුම් දහම් කරුණු ඒකාන්තයෙන්ම හේතුපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මීර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උතුම් පින් රැස් කරගත්තේ නොම්බර D27 යකුල්ල යටගම රඹුක්කන යන ලිපිණියේ පදිංචි පින්වත් KG ගුණවර්ධන මහතා සහ විමලා ගුණවර්ධන මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයෙන් අද දවසේ සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පින් අපි පළමු දෙවියන්ට අනුමෝදන් කරමු. සග්දවිදානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, සොමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ට, මේ පින්කමට දායකත්වයේ දරුවේ පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන්ව සියලු දෙවියෝ දිව්‍ය අශීර්වාදයෙන් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණ උපකාර KG ගුණවර්ධන මහතා, විමලා ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් ධර්මයේ හැසිරෙන සියලු දෙනාටත් උතුම් දහමේ හැසිරෙන්න සලසත්වා. සියලු දෙවියන්ටත් ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාට මේ ධර්මයේ මනාකොට කියා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා.
උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඒ වගේම මහමෙවුනා වාසී රට ලෝකවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන සංගරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන් ඇතුළු හැම දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත පුණ්‍ය ධර්මයන් මීට වසර 10කට පෙර මිය පරලොව ගිය බොරලන්දේ විසූ එච්.එම්. කුමාරිහාමි මෑණියන්ටත් මීට වසර 2කට පෙර පදවිගම්පල යකුල්ල රඹුක්කන පදිංචිව සිට මිය පරලොව ගිය ඊයේ මාරියරත්න මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම ගුණවර්ධන මහතාගේ හා එම මහත්මියගේ පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට නන් අයුරින් උපකාර කළ එම පවුල්වල අනන්ත සසර පුරාවටත් මේගේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන්. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සැපයටපත් වෙත්වා. ඒ සියලු දෙනාට සසර දුකින් මිදීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාර ධර්ම දානමය පින් අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරූ නම්බර D27 යකුල්ල යටගම රඹුක්කන යන ලිපිනේ පදිංචි පින්වත් කේ.ජී. ගුණවර්ධන මහතාටත් විමලා ගුණවර්ධන මහත්මියටත් අනුමෝදන් වෙත්වා. එහෙම දෙපළ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්තා. ඒ වගේම 2022 6/19 වන දින 4 වන ජන්මදිනයේ යෙදුන තිසඳු දම්සිහ ගුණවර්ධන පුතාටත් 2022 7/20 වන දින 33 වන ජන්මදිනයේ යෙදෙන ගජිත් දේශප්‍රිය ගුණවර්ධන පුතාටත් 2022 6/14 වන දින 29 වන ජන්මදිනයේ යෙදුන විසුද්ධ ලක්ෂාන් සේනාධිර පුතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. සුජීවත්ව සිටින ධර්මලතා මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරු නන්නාරින් උපකාර කළ එම පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන්. හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා. පින්වත් සියලු දෙනා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැම දෙයක්ම සාර්ථකත්වයට පත් වෙත්වා. තව තවත් මේ පින්කම් කරගෙන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ වාසය කරන්න මේ පින් උපකාර වෙත්වා. මනුස්ස ජීවිතය යහපත් වේවා, පරලොව සුගතිගාමී වේවා. ගෞතම සසුනේ සනාතන රැකවරණය ලබන්න මේ සියලු පින් හැම දිනාටම එකලෙස උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවැගේම මේ උතුම් පුණ්‍ය ධර්මයන් සද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා ලක්විරු ගුවන්විදුලියේ සද්ධා රූප වාහිනී සේවා කරන සියලු දෙනාටත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටත් අනුමෝදන්ව හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව ඒ පින් කටයුතු සුවසේ කරගෙන ගෞතම සසුනේ සනාතන රැකවරණය ලබන්නත් මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර